හරි. එහෙනම් අපි මාතෘකාව ලියා ගමු. ගුරුත්ව කේන්ද්‍රය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා center of gravity. මාතෘකාව ලියා ගන්න. හරි. ඊළඟට මට පොඩි දෙයක් කියන්න අමතකුණා. දැන් අපේ මේ සෙෂන් එක අපි සාමාන්‍යයෙන් 4යි කාලට මේවා කරලා තිබ්බේ. සමහර විට වාට 4:45 විතර වෙද්දි 4:40 විතර වෙද්දි මේක නවතින්න පුළුවන්. ඒතර අපි දීලා තියෙන පාස්වර්ඩ් එක එන්ටර් කරලා ආපහු මීටින් එකට සම්බන්ධ වෙන්න. හරි. හැමෝටම මේක පැහැදිලිනේ. මොකද සමහරට විනාඩි 40කින් 35කින් විතර මේක කනෙක්ෂන් එක නැතුව යන්න පුළුවන්. නැවතත් අර මීටින් ID එකයි පාස්වර්ඩ් එකයි දාලා සම්බන්ධ වෙන්න. මොකද ඒ වෙලාවට වාට විවේකයකුත් ගන්න පුළුවන්. විනාඩි 5ක් විතර අපි විවේකයක් අරගෙන නැවත කරන්නේ. මේ විදිහට තමයි යන්නේ. මේ වගේ සෙෂන්ස් 3ක් යනවා අද. දිනේ පැයකමාරක් පැය දෙකක් වගේ. හරි. right. එතකොට අපි පැහැදිලි කරගන්න උත්සාහ කරමු ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා. මේ වෙනට භෞතික විද්‍යාවට අපි ඉගෙනගෙන තියෙනවා සාමාන්‍යයෙන්. දැන් මේ වගේ කිසියම් වස්තුවක් ගත්තොත් මේ වස්තුව සෑදිලා තියෙනවා මේ වගේ අංශුන් වලින්. මට අඳින්න පුළුවන්. මේ ආකාරයට අංශුන් වලින් හැදලා තියෙනවා වස්තුව. මොකද සාමාන්‍යයෙන් අපි අංශුවක් කියලා අදහස් කරන්නේ මොකක්ද? අපි ඉගෙනගෙන තියෙනවා පුතා බලයේ පාඩම. අංශුව කියන්නේ මොකක්ද කියලා කියනවා. අංශුවක් දක්වන්නේ කොහොමද? අංශුවක් දක්වන්නේ මේ වගේ ලක්ෂයකින්. දැන් අපි කිසියම් දෙයක් ගත්තාම ඕනෑම විශ්වයේ තියෙන ඒවට තියෙනවනේ සාමාන්‍ය ලක්ෂණ දිග පළල උස කියන ජ්‍යාමිතික විමුක් තියෙනවා. දිග පළල උස කියන ජ්‍යාමිතික විමුක් තියෙනවා. ඒ කිසිම ජ්‍යාමිතික නියමයක් නොපවතින දෙයකට තමයි අපි කියන්නේ අංශුවක් කියලා. අපි ඉදිරියේ සටහන් වලට මතක් කරගන්නවා ඒ කිසිම ජ්‍යාමිතික නියමයක් නැති උදා ප්‍රමාණයකට තමයි අපි අංශුවක් කියන්නේ. ඒතර අංශුව නිරූපණය කරන්නේ ලක්ෂය. හරි. ඒතර මේ වගේ අංශු සමූහයක් එකතු වුණාම ඇතිවන දෙයට තමයි අපි කියන්නේ වස්තුව කියලා. කිසියම් වස්තුවක් නෙවෙයි. හරි. ඒතර මේ වස්තුවේ අපි දන්නවා සෑම වස්තුව සමන්විත වෙලා තියෙන අංශුන් වලින් මේ වස්තුව හැදලා තියෙන මේ වගේ අංශුන් විශාල ප්‍රමාණයක. ඒතර මේ සෑම අංශුවක් මතම අපි දන්නවා ගුරුත්වය දැන් මේක තිබ්බොත් අපි නැවතත් ගති විද්‍යාව ඉගෙන ගන්න ඕම අංශුවක් තිබ්බොත් මේ අංශුව මත මේ පෘථිවියේ කේන්ද්‍රයේ විසද කිසියම් බලයක් ක්‍රියාත්මක වෙනවා. ආකර්ෂණ බලය. හරි. ඒතර මේ සෑම අංශුවක් මතම මේ වගේ පහළට ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට හැමතැනම ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ආකර්ෂණ බල අපි දන්නවනේ සිරස්ස පහළට දෙන්නේ. මේකට අපි කියනවනේ බර කියලා. mg බර කියලා හඳුන්වනවා. ආකර්ෂණ බලය වෙනත් වශයෙන් හඳුන්වනවා වස්තුවේ බර කියලා. එතකොට මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ සිරස්ස පහළට. ඒසර අපිට මේ සමාන්තර බල මේ සිරස්ස පහළ කියන මේ ඔක්කොම එකිනෙකට සමාන්තර. මේ සමාන්තර බල සියල්ලගේම මත හොයාගන්න පුළුවන් සංප්‍රයුක්ත බලය. සමාන්තර බලවල සංප්‍රයුක්තය වෙන ආකාරයට මේ සමාන්තර බල සියල්ලේම සංප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. අන්න එහෙම සංප්‍රයුක්තය හොයාගත්තොත් එතන තමයි අපි සලකන්නේ මුළු බර ක්‍රියා කරන ලක්ෂණ. මේ වස්තුවේ ස්කන්ධයෙන් නම් mg මුළු බර ක්‍රියා කරන ලක්ෂණ. අන්නේ ලක්ෂයට කියනවා අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා. මෙන්න මේ ලක්ෂයට තමයි අපි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. පැහැදිලි නේද? හරි. ඒතර අපි මුලින්ම සටහන ලියාගමු. මාතෘකාව ලියවන්නේ මොකද? ලියන්න මුලින්ම අංශුව කියන අංශුව කියලා ලියන්න. අනු මාතෘකාව. පහළ ලියන්න සටහන නොගෙඩිය හැකි තරම්
නොබෙනිය හැකි තරම් කුඩා මාන සහිත නොබෙනිය හැකි තරම් කුඩා මාන සහිත වස්තුවක් අංශුවක් ලෙස හැඳින්වේ. වස්තුවක් අංශුවක් ලෙස හැඳින්වේ. අංශුව ලක්ෂයකින් නිරූපණය කරයි. අංශුව ලක්ෂයකින් නිරූපණය කරයි. ඊළඟ පුතා ලියා ගන්න මාතෘකාව වස්තුව කියන. වස්තුව. හරි ලියා ගන්න පහලින් සරහන. අංශු පද්ධතිය එක්වී නිර්මාණය වී ඇති දෙය වස්තුවක් ලෙස හැඳින්වේ. එක්වී නිර්මාණය වී ඇති දෙය වස්තුවක් ලෙස හැඳින්වේ. එහෙනම් අපි ඊළඟට මාතෘකාව ලියා ගමු. දැන් අපි අංශුව සහ වස්තුව අතර වෙනස ඉගෙන ගත්තා. ඊළඟ මාතෘකාව ලියන්න පුතා ගුරුත්ව කේන්ද්‍රය නැවත මාතෘකාව ලියන්න. ගුරුත්ව කේන්ද්‍රය හරි. හැමෝම අපි මේ රූප සටහන ඇඳගමු. මේ රූප සටහන අඳිමු. Hello. Oh, piano. Oh, piano. Hey. WhatsApp पे लगे तो ये दे एक बार पासवर्ड पे कर देगा. हाँ पासवर्ड पे कर देगा रखना बिना आपको मेरी भी आपको दो ही नहीं बोला खाली मात्रा तुम्हारी बना खाली कर दो ही ये भी आपको मिलेगा.
හරිනේ එහෙනම් අපි අර සමහර අයට මේ තාම සම්බන්ධ කියලා කිව්වා එහෙනම් යාළුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න සම්පූර්ණයෙන්ම එළියට ගිහිල්ලා නැවත ලොග් වෙන්න කියලා. ඒගොල්ලෝ හැකියාවල පොඩ ප්‍රමාද වෙලා පටන් ගත්ත නිසා පාඩම සමහර අය මුලින්ම හතරට සම්බන්ධ වුණ අයට පෙන්වන්න නැතුව ඇති මේ වීඩියෝ එක. හරි. අපි සටහන් ලියා ගමු. කියනවා මේ ආකාරයෙන් ලියන්න. වස්තුව සෑදී ඇති අංශු මත පෘථිවියේ කේන්ද්‍රයේ දෙසට සිරස්ස පහළට ක්‍රියා කරන ආකර්ෂණ බලවල संप्रयुक्तය ක්‍රියා කරන ලක්ෂ්‍ය. ආකර්ෂණ බලවල සංප්‍රයුක්තය ක්‍රියා කරන ලක්ෂ්‍ය. ආකර්ෂණ බලවල සංප්‍රයුක්තය ක්‍රියා කරන ලක්ෂ්‍ය. ගුරුත්ව කේන්ද්‍රය අවවාදන තුළ කැපිටල් G කියන දාන්න. G කියන සංකේතයෙන් අපි දක්වනවා. මොන මේක ලියා GX බවයි වාගේ. ලෙස හැඳින්වේ. ගුරුත්ව කේන්ද්‍රය ලෙස හැඳින්වේ. හරි. හරි දැන් ඉන්න අනුමාත්‍රකාව ලියාගන්න. අපි මේ වගේ අංශු පද්ධතියක් ලබා දීලා තියෙන අවස්ථාවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කොහොමද කියලා සාකච්ඡා කරමු. හරි. මාතෘකාව ලියන්න අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම. මේ කොටස පුතා ඔයගලන්ට බොහෝ දුරට භෞතික විද්‍යාව යටතේ කරලා තියෙනවා. ඒ නිසා බොහොම සරල දෙයක්. හරි මේ විදිහට අපි අංශුන් පද්ධතියක් සලකමු. මේ ආකාරයට.
අක්ෂ පද්ධතිය සලකනවා තිරස් අක්ෂය x අක්ෂය ස්ථිරස් අක්ෂය y අක්ෂය. ඒ අක්ෂ කේන්ද්‍ර ලක්ෂය මූල අක්ෂය. අපි මේ අවකාශය තුල මෙන්න මේ ආකාරයට අපි පළවෙනි ලක්ෂය p1 කියලා ගත්තොත් එයාගේ ඛණ්ඩාංක x1 y1 මෙතන අපි කියනවා කියලා හිතමු m1 කියන ස්කන්ධය. එයාගේ බර m1g. අන්න මේ වගේ තැනකින් අපි තව ලක්ෂයක් ගමු p2 x2 y1. මෙතන m2g. හරි. මේ වගේ ගමු අපි p3 කියලා තව ලක්ෂයක් m3. දැන් මේ මම අඳින ආකාරයට ඔයාලට අඳින්න ඕනේ p1 ලක්ෂය පමණ මේ ආසන්නයෙන් අඳින්න. මොකද අපි අර ලම්බ දුරවල් පැහැදිලි කරගන්න එක ඒතර ලේසියෙන් කරගන්න පුළුවන්. මේ හරිය මම ගන්නවා වස්තුවේ ප්‍රමාණයක් තියෙනවා කියලා pn xn y. හරි. එතකොට මේ පද්ධතියේම ගුරුත්ව කේන්ද්‍රය මෙතන කියලා හිතමු. gx bar y. මේ හරිය තියෙනවා. එතකොට මෙතනින් මොකද්ද පුතා ක්‍රියා කරන්නේ? මේ ලක්ෂණ කෝඩ් එක පේන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? මේ වගේ අංශුන් තියෙද්දී අංශුන් වල මුළු බර ක්‍රියා කරන ලක්ෂණය තමයි අපි ගුරුත්ව කියන්නේ. ඒතර මේ මුළු බර ඒ කියන්නේ m1g m2g mng. ඒතර g අපිට එළියට ගත්තොත් ඔය විදිහට m1 ධන m2 ධන m3 ධන mn වාරයක්. හරි. හරි. අපි ඔය රූප සටහන ඇඳගමුකෝ හැමෝම. රූප සටහන ඇඳගමු. ඒකෙන් මම හරියට එන අජෝඩිච්චු අන්තිම ලෙවල් මම කරන්නේ. කලින් ගියෝ වෙනවා ඒක නිසනවා. ඒක අර මොනවා කියන්නේ.
හරි මම දැන් ඉඳගන්න කාල සීමාව ඇති අපි සටහන ලියනවා මේ ආකාරයට. ඊළඟ P1 වරහන් දාලා ලියන්න පුතා x1 y. P1 x1 y. P2 x2 y2. ඉප්පේලියක් දාලා ලියන්න Pn xn y. ලක්ෂවල පවතින ඉස්රායෙලියන් ලක්ෂවල පවතින M1G M2G ඉප්පේලියක් MNG M1G M2G ඉප්පේලියක් MNG භාරයන්හි ගුරුත්ව කේන්ද්‍රය gx bar, y bar gx bar, y bar ලක්ෂයේ පවතියයි සලකන හරි දැන් අපි මුලින්ම උත්සාහ කරනවා මෙන්න මේ x කණ්ඩායමේ වර්ණය කියන x bar වලින් ගුරුත්ව කේන්ද්‍ර x කණ්ඩායමේ වර්ණ උත්සාහ කරනවා. ඒතර ඒ සඳහා මම මුලින්ම කරන්නේ මෙන්න මේ y අක්ෂය නැත්නම් OY වටා මූණ ලබා ගන්න. OY වටා අපි මූණ ලබා ගන්නවා. හරි මේ ආකාරයට ලියන්න. OY අක්ෂය වටා මූණ ගැනීම. OY අක්ෂය වටා මූණ ගැනීම. හරි.
හරි. දැන් අපි අර කලින් පැහැදිලි කරපු ආකාරයට තව සුළු මොහොතකින් මේ සෙෂන් එක ඉවර වෙයි. ඊට පස්සේ අර මම කිව්ව විදිහටම නැවත සම්බන්ධ වෙනවා. හරි. right. එතන අපි OI අක්ෂය වටා ගොන්න ගන්නවා. මුලින්ම අපි හොයාගන්න උත්සාහ කරමු. අනිත් එක මේ වෙලාවටම සම්බන්ධ වෙන්න. මොකද අපි අර මේක තියෙන ඔප්ෂන් එක වේටිං රූම් කියලා. ඔය ආපුවාම වේටිං රූම් එකේ මම ලොග් වෙනකන් ඉන්න ඕනේ. දැන් ප්‍රමාද වෙලා චුට්ටක් ආපු අය වේටිං රූම් එකට ගිහිල්ලා තිබ්බ. දැන් මම ඒ අයත් සම්බන්ධ කරගත්තා. හරි. ඔක්කොම එක වෙලාවට එන්නේ. right. එතන බලමු අපි OI අක්ෂය වටා මේ ස්කන්ධයට තියෙන දුර ප්‍රමාණය. මොකක්ද වෙන්නේ? මේ දුර කියන්නේ පුතා මේ මොකද්ද මේ? මේ දුර කියන්නේ x අක්ෂයට සමාන්තර දුර ප්‍රමාණය. හරි. x අක්ෂයට සමාන්තර දුර ප්‍රමාණය කියලා අදහස් කරන්නේ ඒ ලක්ෂ්‍ය x ස්ථානාංකය. ඒතර මේක ඇවිල්ලා x. අපි ගමු p2 මේ ආකාරයට. x අක්ෂයට සමාන්තර දුර කියන්නේ මේ ලක්ෂ්‍ය x ස්ථානාංකය x2. ඔය විදිහට. හරි. දැන් අපි මේ අවස්ථාවේ භාවිතා කරන මූලධර්ම වෙන්නේ අපි අර බලය පාඩමේ ඉගෙන ගන්න සරල මූලධර්ම. මොකක්ද? බල පද්ධතියේ ගුණ පිළිබඳ ප්‍රමේය. බල පද්ධතියේ ගුණය සමානයි සම්ප්‍රයුක්තයේ ගුණය. එතකොට බල පද්ධතිය කියලා අපි සලකන්නේ මෙන්න මේ ස්කන්ධයන් ටික. M1G, M2G, M3G, A2. සම්ප්‍රයුක්තය කියන්නේ ඒ බල සියල්ලගේ, ඒ භාරයන් සියල්ලගේම සම්ප්‍රයුක්ත වෙන්නේ මේක. හරි. එතකොට අපි OI අක්ෂය වටා දක්ෂිනාවර්තව ගුණ ගත්තොත් මුලින්ම මම පළවෙන බලය M1G ගන්නම්. එයාට තියෙන ලම්බ දුර වෙන්නේ x. හරි. ඊළඟට M2G. එයාට ලම්බ දුර x2. ඔය විදිහට ලියන්නේ කියොත් අවසාන වශයෙන් අපිට එනවා MNG. එයාට ලම්බ දුර වෙන්නේ x. හරි. ඊළඟ සම්ප්‍රයුක්තයේ ගුණය කියලා කියන්නේ මේක. M1 M2 M වාරයක් G. එතකොට එයාට තියෙන y අක්ෂයෙන් ලම්බ දුර කියන්නේ x. ඔය විදිහට x පාසෙ. දැන් අපිට g අකුර කපලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට x භාවල අග එනවා. x භාවිත කරගත්තොත් මොකද? m1 x1 m2 x2 mn x. බෙදීම මෙන්න මේකට බෙදන්න. m1 ධන m2 ධන වේලා එන්නේ. හරි. හරි අවසාන කොටස මම මෙතන ලියන්න. එහෙනම් අපිට මේ m1 m2 x2 ඒ ටික ලියන්න පුළුවන් සාධාරණව මම ලියනවා mi කියලා. අර ශ්‍රේණි වල ඓක්‍යයක් දක්වන්න අපි භාවිතා කරන්නේ සිග්මා කියන සංකේතය. සිග්මා. හරි. ආරම්භයේ i වලට තියෙන්නේ 1 අවසානයේ තියෙන්නේ i සමාන 1 සිට n. ඒ විදිහට පහළ තියෙන්නේ m පද විතරනේ mi. ඒ කියන්නේ සිග්මා i සමාන 1 සිට n. ඔන්න ආකාරයට ඔක තමයි අපි x වාස සඳහා ලැබෙන සූත්‍රය. හරි. මෙලෙසම y බාර් කියලා කියන්නේ මොකක්ද? මේකෙම x කණ්ඩායමකේ වුණ y කණ්ඩායම i සමාන 1 සිට n දක්වා mi yi බෙදීම සිග්මා m.
പൊടികളിയാണ് मेडिकल इವೆಲ್ಲ ಮೇಕಲಿಯಾಗ අර ප්‍රමාද වෙලා සහභාගී වෙන වෙලෙන් අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය කියලා ලියලා රූපය ඇඳලා මෙලික තියාගන්න. म्यूट चला देंगे तो रिकॉर्डिंग है कंप्लीट रिकॉर्डिंग में सेशन में आए नहीं रिकॉर्डिंग आप रिकॉर्डिंग करते हैं नहीं बोले